නමෝ තස්ස භගවතු අරහතෝ සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු ඒසාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්නමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු ඒසාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්නමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු ඒසාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්නමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජටේ ජටං. හොඳයි පින්වතුනි, හැමදෙනාටම තෙරුවන් සරණයි. අද ධර්ම මාර්ගය විවරණය කරනවා කියන අර්ථයෙන් සිද්ධ කරන්න ඉදෙන මේ ධර්ම දානමය පින්කමේ මාතෘකාව වෙන්නේ ශාසන බ්‍රහ්මචර්යාව සීල සමාධි ප්‍රඥාද නැත්නම් ප්‍රඥා සීල සමාධිද කියන තැනින් තමයි අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. ඉතින් අපි ඒ ධර්මානුශාසනාවේ තියෙන ගැඹුර සාකච්ඡා කරන්නට යෙදෙමු. අපි මේක කින් එකට විග්‍රහ කරගන්නට යෙදෙමු. හැමදෙනාම බොහෝම විවෘත මනසකින්, නිර්වුල් නිවහල් මනසකින් ධර්මානුශාසනාවට සහසම්බන්ධ වේවි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. තෙරුවන් සරණයි පින්වත් හැමදෙනාටම. අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේගේ මේ විමුක්ති මාර්ගය සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියන කාරණාව සම්බන්ධව විවිධාකාර මතවාද අර්ථකථන භාෂයක් පවතින කාලයක අපි සීලය සමාධිය ප්‍රඥාව මේ වචන පද වලට එහා ගිහිල්ලා ඇත්තටම සීලය තුලින් විවරණය වෙන්නේ මොකද්ද, සමාධිය තුලින් විවරණය මොකද්ද, ප්‍රඥාව තුලින් විවරණය වෙන්නේ මොකක්ද කියන එක තෝරගන්නට උත්සාහයක් දරමු. ඉතින් එහිදී මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා සීල සමාධි ප්‍රඥාද නැත්නම් ප්‍රඥා සීල සමාධිද කියන කතාව චුට්ටක් පැත්තකින් තියලා අපි මේ ඇත්තටම සීලය කියන්නේ මොකක්ද, සමාධිය කියන්නේ මොකක්ද, ප්‍රඥාව කියන්නේ මොකක්ද කියන තැනට චුට්ටක් මේක විවරණය කරගන්න උත්සාහවන්ත වෙමු. මේ වෙලාවේදී විශේෂයෙන්ම මුලින්ම පුංචි විග්‍රහයක් කරන්නට මට හිතුණා. මේක කිව්වනම් හොඳයි කියලා. මහා නිද්දේශ පාළියේ දුට්ටට්ටක සූත්‍ර නිර්දේශයේ මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. යෝ අත්තනෝ සීලවතානි ජන්තු යෝ යනු යම්බදු වූ සීලබ්බතානි යනු ශිල්ද වූ වෘතයද වූයෙක් ඇත. ශීල නො වූ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් ශීල නො වූ වෘතයෙක් ඇති සීලනාර්ථයෙන් ශීල වූයේත් සමාදානාර්ථයෙන් වෘත වූයේත් කවරයත් මේ ශාසනයේ මහාන සිල්වත් වූයේ ප්‍රාතිමෝක්ෂ සංවරයේ සංවෘත වූයේ ආචාර ගෝචර දෙකෙන් යුක්තව වෙසෙයි. අනුමාත්‍ර දෝෂෙහි බය දක්නා වූයේ බය දක්නාසුළු වූයේ සමාදන්ව ශික්ෂා කොට හික්මෙයි. එහි යම් සංගමයක් සංවරයක් අනතික්‍රමයක් වීනම් එය ශීලය, යම් සමාදානයක් වීනම් එය වෘතයි. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවරය මෝක්ෂයේ පිණිසම තථාගතයන් වහන්සේ පෙන්වා වූ ප්‍රතිපදාව ප්‍රාතිමෝක්ෂය
පූර්ණ කරගන්නවා කියන තැනින් සත්‍ය අවබෝධයේ පිණිස වෙහෙසනවා කියන තැනින් යමෙක් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කියන බුද්ධානුශාසනාව මුල් කරගෙන යමෙක් ක්‍රියාවක් කරන්න පෙර කරන මොහොතේ කළාට පස්සේ වචනයක් කතා කරන්න පෙර කතා කරන මොහොතේ කතා කළාට පස්සේ සිතුවිල්ලක් සිතන්නට පෙර සිතන මොහොතේ සිතුවට පස්සේ ඒ ක්‍රියාව ඒ වචනය ඒ සිතුවිල්ල තමන්ට නිවෙන්නත් අනිත් අයට නිවෙන්නත් කොච්චර සාර්ථකද ගෝචරද සප්‍රායද සම්මෝහද කියලා විමසමින් කටයුතු කරන්න යෙදෙනවාද එය ත්‍රිවිධ ශික්ෂාව මුල් කරගත්තා වූ මෝක්ෂය අරමුණු කරගත්ත වැඩපිළිවෙල වෙනවා. ඒ වගේම තමයි මගේ පින්වතුනි අවුරුදු තථාගතයන් වහන්සේ පහළලා අවුරුදු 20ක් යනකොට ආනාපාතිමෝක්ෂය දේශනා කරන්නට යෙදෙනවා 227ක් විනය ශික්ෂාපද මුල් කරලා. එතකොට ඒ විනය මුල් කරගත්තා වූ ආනාපාතිමෝක්ෂ දේශනාවත් ශාසනයේ තියෙනවා. එතකොට දැන් සමාදන් වෙලා වතක හික්මෙනවා කියන දැනට එහා ගිහිල්ලා ත්‍රිවිධ ශික්ෂාව කියන්නේ හදවතින්ම පුරන්න ඕනේ වැඩපිළිවෙලක්. අන්නේ ඒ උදෙසා යමෙක් කටයුතු කරනවාද එය වතක් සමාදන් වීමට එහා ගිහිල්ලා සීලනාර්ථයෙන් සිසිල් වෙනාර්ථයෙන් අපි විග්‍රහ කරගන්නවා සීලය කියලා. ඒ වගේම තමයි තවත් තියෙනවා සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ එන ගිලාන සූත්‍ර දේශනාව. මේ දේශනාවත් බොහොම වැදගත් සූත්‍ර දේශනාවක්, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක්. උන්වහන්සේ බොහොම හරි පැහැදිලිවම විග්‍රහ කරපු විග්‍රහයක් මෙතන තියෙනවා. මට හිතුණා ඒක චුට්ටක් විග්‍රහ කරලා හිටියනම් හොඳයි කියන එක. බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සලායතන සංයුත්තේ ගිලාන සූත්‍රය අතකෝ අඤ්‍යතරෝ භික්ඛු යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නකෝ භික්ඛු භගවන්තං ඊත දවෝච එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස වුන්නේ. උන්වහන්සේ මෙන්න මෙහෙම අහනවා අමුකස්මින් භන්තේ විහාරේ අඤ්‍යතරෝ භික්ඛු නවෝ අපඤ්ඤතෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ සාදු බන්තේ භගවා යේනසෝ බික්ඛු තේනුපසංකමතු අනුකම්පං උපාදායති. වහන්ස අසෝ වෙහෙරෙහි අප්‍රසිද්ධ වූ එක්තරා නවක මහණෙක් හටගත් රෝග ඇතිව දුකට පැමිණ දැඩි ගිලන්ව වෙසෙයි. වහන්ස අයදිමි භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ඒ මහණ වෙත එළඹෙන සේක්වා. භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරනවා ගිලන් වෙච්ච එක්තරා මහණෙක් ඉන්නවා ඒ ස්වාමින් වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් ඒ ස්ථානට වඩින්න කියලා. අතකෝ භගවා නවාඤ්ඤා සුතවා ගිලාන වඤ්ඤාව අපඤ්ඤාතෝ භික්ඛුනී ඉති විදිත්වා යේනසෝ භික්ඛු තේනුපසංකමි අද්ධස්සා කෝසෝ භික්ඛු භගවන්තං දූරතෝව ආගච්ඡන්තං දිස්වාන මංචේන සමඤ්ඤෝචෝසි අතකෝ භගවා තං භික්ඛු ඒත දවෝච අලං භික්ඛු මා ත්වං මංචේන සමංචෝසි සමන්තිමානි අස ආසනානි පඤ්ඤත්තානි තතාහං නිසීදිස් මීති නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජකෝ භගවා තං භික්ඛු ඒත දවෝච. ඉක්බිතු භාග්‍යවතුන් වහන්සේ නවකයක යන වචනෙන් ගිලනක යන වචනෙන් අසා නාඳුරන මහණෙකයි මෙසේ දැන ඒ මහණ වෙත එළඹසේක. මහණ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ ඒ මහණ එළඹෙන භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. දැක ඇඳෙන් නැගිටිනා අයුරෙක් දැක්වී එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ මහණට මෙසේ වදාළසේක. මහණ කම් නැත තෙපි ඇඳෙන් නැගිටුනා අයුරක් නහමක් කරනු. ඇඳෙන් නැගිටින එපා මහණෙනි කියලා කියන්නේ පනවන ලද මේ අසුන් නැත එහි මම හිඳ ගන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ඒ මහණට මෙසේ වදාළසේක. කච්චිතේ බික්ඛු කමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති නො අභික්කමන්ති පටික්කමෝසානම් පඤ්ඤායති නො අභික්කමෝති. මහණතට ඉවසිය හැකිද කිම යැපිය හැකිද දුක්ඛ වේදනාව කිම අඩු වේද්ද වැඩි නොවේද්ද මේ වේදනාවන්ගේ අඩුවීමක් විස වැඩිවීමක් නොපෙනේද. ඒ වෙලාව කියනවා වහන්ස මට නොයිවසිය හැකිය නොයැපිය හැකිය මාගේ දැඩි දුක්ඛ වේදනාව වැඩි වෙන නොඅඩුවෙත් මොවුන්ගේ වැඩිවීම මිස අඩුවීමක් නොපෙනේ. ඊළඟට කියනවා මහණ තට කිසියම් කුකුසක් නොවේද කිසියම් විපිලිසරක් නොවේද. වහන්ස මට ඒකාන්තයෙන් මහත් කුකුසක් වේ මහත් විපිලිසරක් වේ. මහණ කිම තට ශීලයෙන් උපවාද නොකෙරේද. වහන්ස මට ශීලයෙන් උපවාද නොකෙරේමයි.
මහණ ඉඳින් තට තෙමේ සීලයෙන් උපවාද නොකෙරේ නම් එකල්හි තාගේ කුකුස කොහිද විපිලිසර කිමෙක්ද වහන්ස භාග්‍යවතුන් වහන්ස විසින් සීල විසුද්ධිය පිණිස දහම් දෙසන ලදයි නොම දනිමි. ඒ වෙලාවේ කියනවා මහණ ඉඳින් තෙපි සීල විසුද්ධිය පිණිස මා විසින් දහම් දෙසන ලදයි නොම දනිහු නම් එකල්හි කුමක් පිණිස මා විසින් දහම් දෙසන ලදයි දනිහුදයි. වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් රාග විරාගය පිණිස දහම් දෙසන ලද්දේ රාග විරාගය පිණිසමයි. ඒ භික්ෂුන් වහන්සේ බුදුහාමුදුරන්ට පෙන්නනවා ඔබ වහන්සේ සීල විසුද්ධිය පිණිස දහම් දෙසනයි මම දෙසුවයි කියලා මම පෙන්වන්නේ නැහැ. ඒකට අහනවා එහෙනම් තථාගතයන් වහන්සේ සීල විසුද්ධියට දහම් දෙසුවේ නැත්නම් කුමක් පිණිස දහම් දෙසලක් තියෙන්නේ? ඒ වෙලාවේදී කියනවා රාග විරාගයේ පිණිසයි දහම් දෙසන්නේ. මහණ මැනවි මහණ තෙපි රාග විරාගයේ පිණිස මේ මා විසින් දහම් දෙසන ලදී මැනවි මහණ මා විසින් දහම් දෙසන ලද්දේ රාග විරාගයේ පිණිසමයි කියලා උන්වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා. ඊට පස්සේ ඇස නිත්‍යද අනිත්‍යද කන නිත්‍යද අනිත්‍යද ආදී වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ත විවරණය වෙන විදිහට ධර්මයේ විවරණය කරනවා. ඒ වෙලාවේ මේ ගිලාන සූත්‍රය තුල මේ කාරණාව විග්‍රහ වෙනවා. දැන් එතන මට අර්ථයක් පෙන්න ගන්න ඕනේ මගේ පින්වතුනි. ඒ තමයි සිල් වෘත කියන කාරණාව සීලය වෘතයක් විදිහට මේකට තව විදිහක් කියන්න පුළුවන් සමාදන් වීම. අපි දැන් ඔය ගොඩක් වෙලාවට අපි ධර්ම සාකච්ඡාවක් කරන්න කලින් දේශනාවක් කරන්න කලින් අපි සීලය වෘතයක් විදිහට සමාදන් වෙනවා. ඒකෙදි පංච දුෂ්චරිතයෙන් වැළකීමේ ශික්ෂාපද සමාදන් වෙනවා. ඒ වගේම තමයි ආජීව අෂ්ටමක සීලය කියන එක අපි සමාදන් වෙනවා. ඒ වගේම තමයි නවාංග උපෝසත සීලය අපි සමාදන් වෙනවා. ඒ වගේම තමයි අෂ්ටාංග උපෝසත සීලය අපි සමාදන් වෙනවා. දස සීලය සමාදන් වෙනවා. එතකොට මේ ඔක්කොම වෘත විදිහට අපිට සමාදන් වෙන්න පුළුවන්. මොකදද ඒක වෘතයක් විදිහට සමාදන් වීමේ තියෙන වටිනාකම තමයි හොඳට තෝරගන්න. රාගයේ පිරිහාණය රාග, ද්වේෂ, මෝහ මේ කියන තුන් සංයෝජන ධර්මයන් තව විදිහකට කිව්වොත් පැවැත්ම බලගැන්වෙන හැකියාව රාග, දේශ, මෝහ වැඩපිළිවෙල ප්‍රහීන කිරීම පිණිස මේ වත් සමාදන් වීම ඊටාම උපකාරයි. රාගක්කය, දේශක්ෂය, මෝහක්ෂය පිරීම පිණිස මේ වත් සමාදන් වීම ඊටාම උපකාරයි. මේකට පුංචි උපමාවක් කියන්නම්. ඒක වෙන්නේ මෙහෙමයි. නිකන් හිතන්න අපි යනවා කැලයක් සුද්ධ කරන්න. කැලයක් සුද්ධ කරලා ඒ භූමිය සුද්ධ කරලා ඒ භූමිය තුල හොඳ බීජ වවන්න නැත්නම් මොන හරි වටිනා කියන බීජයක් වවන්නට අපි කැලයක් සුද්ධ කරන්න යනවා. කැලේ සුද්ධ කරනකොට කැලේ සුද්ධ කරලා ඉවර වෙලා ඒ බිම හොඳට බිම තියෙන සියලුම ගල් මුල් කොළ අතු ඒවා මේවා ඉවත් කරලා ඒ භූමිය සම්පූර්ණ ക്ഷേමයක් බවට ക്ഷേම භූමියක් බවට පත් කරලා ඒ භූමියේ තියෙන අර වල් පැල ඔක්කොම ගලවලා දාලා ඉවර වෙලා යහපත් බීජ හිටවන්න කලින් ඒ භූමිය වටේට ඉනි වැටක් ගහගෙන ඒ ඉනි වැට ගහලා ඒකට වල් සත්තුන්ට නොයන විදිහට ඒ භූමිය සකස් කරගන්නවා වගේ ඒ කියන්නේ ඒ භූමියේ හොඳ අස්වැන්නක් නෙලා ගන්නට අර භූමිය සකස් කරගන්නවා වගේ රාගක්කය පිණිස, දේශක්ෂය පිණිස, මෝහක්කය පිණිස තථාගත බුද්ධ වචනේ මුල් කරගත්ත සද්ධාව නැමැති බීජය සද්ධාව නැමැති බීජය පැල කර ගැනීම පිණිස අවශ්‍ය කරන කෙත කෙනෙක් සකස් කරනවා නම් සත්පුරුෂ පදනම මුල් කරගෙන සත්පුරුෂ දහම මුල් කරලා සත්පුරුෂ ධර්මයේ මුල් කරලා මේ කෙත සකස් කරනවා නම් ඒ කියන්නේ රාගක්කය පිණිස, දේශක්ෂය පිණිස, මෝහක්කය පිණිස ඒ සත්පුරුෂ ධර්මයේ මුල් කරගත්තා වූ වැඩපිළිවෙල මුල් කරලා සකස් කරන කෙත වගේ තමයි අපි අපේ පැත්තේ හදාගන්න ඕනේ. තව තේරෙන භාෂාවෙන් කිව්වොත් පුණ්‍ය ක්ෂේත්‍රය. පුණ්‍ය ක්ෂේත්‍රය. මෙන්න මේ පුණ්‍ය ක්ෂේත්‍රයේ වටේ ගහන ඉනි වැට වගේ තමයි මගේ පින්වතුනි අපි සමාදන් වෙලා හෝ රකින්න උත්සාහවන්ත වෙන සීලය. දැන් මේ පුණ්‍ය ශ්‍රේෂ්ඨය තුල තමයි මෙන්න මේ සද්ධා බීජය පැල කරන්න තියෙන්නේ. සද්ධා බීජය පැල කරලා ඉවර වෙලා මේ සද්ධාවට අපි සාත්තු කරන්නට ඕනේ. මොකෙන්ද සාත්තු කරන්න ඕනේ? වීරියෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්. තව පැත්තකට කිව්වොත්
මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා වඩා ගන්නවා කියනට තියෙන අනුග්‍රහ තුල තමයි සීලානුග්‍රහය, සුතානුග්‍රහය, සාකච්ඡා අනුග්‍රහය, සමත අනුග්‍රහය, විපස්සනා අනුග්‍රහය. මෙන්න මේ අනුග්‍රහ ටිකෙන් අනුග්‍රහ කරන්න, මේ සද්ධා බීජයට අනුග්‍රහ කරන්න අපි මහන්සි වෙනකොට අපේ පුණ්‍ය ශ්‍රේෂ්ඨය පාප ශ්‍රේෂ්ඨයක් බවට පත් කරගන්න නැතුව යන්න අපිට උදව් කරනවා මගේ පින්වතුනි මෙන්න මේ වෘත සමාදන් වීම. එතකොට වතක සමාදන් වෙලා හරි හික්මෙන්න කියලා පෙළදහම හැමතැනම වගේ විග්‍රහ කරනවා. ඒක පෙන්වන්නෙම මේකට උපකාරයි කියන එක. හැබැයි රාගය, දේශය, මෝහය ප්‍රහීන කිරීම මේ වත නෙමේ. රාගක්කය, දේශක්ෂය, මෝහක්කය පිණිස මේ වෘතය උපකාරයි. ඒකයි සමාදන් වෙලා හරි හික්මෙන්න කියලා කියන්නේ. ඒ උපකාරය ලබාගෙන මෙන්න මේ අර රාග විරාගය, ද්වේෂ අද්වේෂය, මෝහ අමෝහය පිණිස කැප වෙනකොට ඒකට මෙන්න මේ පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් කරලා. මොකද්ද පුණ්‍ය ශ්‍රේෂ්ඨය කියන්නේ? අලෝභ, අද්වේෂ, අමෝහ. ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය මුල් කළා ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිණිස භාග්‍යවතුන් වහන්සේම ගුරුතන්හි තබාගෙන ධර්ම විනයම ගුරුතන්හි තබාගෙන සද්ධා බීජය පෝෂණය කරන්නට ඕනේ. ඕන් ඔය සද්ධා බීජය පෝෂණය කරනවා කියන තන අනුග්‍රහය තමයි සීල අනුග්‍රහයතේ, සුත අනුග්‍රහයතේ, සාකච්ඡා අනුග්‍රහයතේ, සමත අනුග්‍රහයතේ, විපස්සනා අනුග්‍රහයතේ. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සීලයයි සිල් වෘතයයි වෙන වෙනම විග්‍රහ කරන්නේ. සීලය කියන්නේ ඇත්තටම සීලය කියන්නේ සීල නට්ටේන කියන අර්ථයෙන්, සිසිල් වෙන අර්ථයෙන්. ඒකට හොඳම කතාව තමයි රාගය කියන එකට ගින්නකට උපමා කළා. රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න කියලා මේක ගින්නකට උපමා කරලා මේ ගින්න නිවනවා වගේ තමයි, කෙලෙස් ගින්න නිවනවා වගේ තමයි සීලය කියන එකට තියෙන සීල නට්ටේන අර්ථය. එතකොට වෘතයක් සමාදන් වෙනවා කියලා කියන්නේ මේ වැඩේ කරගන්නට අවශ්‍ය කරන ඉනිමැට ගහ ගන්නවා. වතක් සමාදන් වෙලා හරි හික්මෙනවා කියන එක. ඉතින් ඔය විදිහට මේක අර්ථකථනය කරගත්තාම අපිට මේ සීලය සම්බන්ධව තියෙන සියලුම ප්‍රශ්න ටික විසඳිලා යනවා. නැත්තම් සීලය කියන්නේ වතද? නැත්තම් ගින්න නිවන එකද? ඔහොම අපේ ඔළුව කැරකෙන්න ගන්නවා. මේ ප්‍රශ්න වලින් අපිව පීඩාවටපත් වෙනවා. දැන් මේ විදිහට මේක පැහැදිලි කරගත්තාම, මේ කාරණාව පැහැදිලි කරගත්තාම අපිට බොහොම පහසු වෙනවා. සීලය සම්බන්ධව ආයි අපිට ප්‍රශ්නයක් එන්න විදිහක් නැහැ. එතකොට අපිට පුළුවන් වෙනවා සීලය, සමාධිය, ප්‍රඥාව කියන තැන පැහැදිලිව නිරවුල් කරගන්න. රයිට්. දැන් අපි මේ කතා කළේ මගේ පින්වතුනි සිල්වත සහ සීලය කියන තැනට අදාළව. සිල්වත කිව්වහම වෘතයක් සමාදන් වීම කියන තැනින් පංච දුෂ්චරිතයෙන් වැළකීමේ වත් ටික. ඒ කියන්නේ සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ නැහැ. මේක එක වතක්. සාමාන්‍ය ගිහියට පැනවපු පංච දුෂ්චරිතයෙන් වැළකීමේ ශික්ෂාපද ටික. ඊට පස්සේ තියෙනවා ආජීව අෂ්ටමක සීලය. එතෙන්ට එනකොට ප්‍රාණඝාතය, අදත්තා දානය, අබ්‍රහ්මචර්යාව, මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා, මිච්ඡා දිට්ඨි ආදී වශයෙන් 8ක් විග්‍රහ වෙනවා. මොකටද ආජීව අෂ්ටමක ශීලය කියන තැනට. දැන් ඒක බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්නත් කලින් මහා මායා දේවින් වහන්සේ පවා මේ ආජීව අෂ්ටමක ශීලය සමාදන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අෂ්ටාංග උපෝතසති සීලය කියන තැනට එනකොට නච්ච ගීත වාදිත විසූග මේ ශික්ෂාපදය, විකාල භෝජනා ශික්ෂාපදය, ඒ වගේම තමයි උච්චාසයන මහාසයන ශික්ෂාපදය කියන පංචශීල පද පහත් එක්ක, ඒ කියන්නේ පංච ශික්ෂාපද පහත් එක්ක, පංච දුෂ්චරිතයෙන් වැළකීමේ ශික්ෂාපද පහත් එක්ක ඊළඟට සමාදන් වෙන අනිත් තුන අෂ්ටාංග උපෝසත සීලය. ඊට පස්සේ දස සීලයට යනකොට මේක තවත් විග්‍රහ වෙනවා. ජාත රූප රජිත පටිඝාන වේරමණී කියන ඒ කියන්නේ රන් රිදී මුතුමැණික් ආදී පිළිගැනීමෙන් වෙන්වීම. ඒ වගේම තමයි නච්ච ගීත වාදිත විසූක කියන ඒ ශික්ෂාව දෙකට කැඩෙනවා එතනදී. කැඩලා කොහොම හරි දස ආකාරයකට දස සීලය විග්‍රහ වෙනවා. එතකොට දැන් ඒ ඔක්කොම වෘත වත් පිළිවෙත් වතක් විදිහට අයිති වෙන, වෘතයක් විදිහට අයිති වෙන. ඒ සියල්ලම වතේක වෘතයක සමාදන් වෙලා හරි හික්මෙන්න කියනවා. මොකක් පිණිස? රාගක්කය, දේශක්ෂය, මෝහක්ෂය පිණිස. මේක තව ටිකක් හරි ලස්සනට අර්ථ කරගන්න පුළුවන් කතාවක් මම කියන්නම්. චුට්ටක් මේක බලන්න. ඒ තමයි එක පින්තූරයක් මේක ඇත්තටම. මේ පින්තූරේ හරි ලස්සන අර්ථයක් තිබ්බා. ඒක තිබ්බා හොඳ ලක්සරි ගෙදරක හැදිච්ච බල්ලෙක්ගේ පින්තූරයක්. ඒ වගේම තමයි බොහොම දුප්පත් මිනිස්සෙක්ගේ පින්තූරයක්. මේක ඇත්තටම දාලා තිබ්බේ මෙන්න මෙතෙන්ට. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? දාන,
සීල භාවනා කියලා තුනක්. අපි මේකට කියනවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව කියලා. දාන සීල භාවනා. මේ දාන සීල භාවනාව මම විග්‍රහ කරගැනීමේ පහසුවට විමුක්ති මාර්ගයට අදාළව මම මේක කඩා ගන්නවා. මගේ ඇත්තටම මගේ අවබෝධය සහ මම මේක තේරුම් ගන්න පාවිච්චි කරපු තැනක් මේක. ඒක තමයි දානය කියන එකට දාන පාරමිතාව. මොකද විමුක්තිය පිණිස කටයුතු කරන පිරිස පාරමිතා පුරන්න ඕනනේ. සීලයේ පිරිස සීල පාරමිතාව. සීල පාරමිතාව. භාවනාව කියන තැනට නෙක්ඛම්ම, කන්ති ඉවසීම, අදිෂ්ඨාන, අදිට්ඨාන, ප්‍රඥා, විරිය, සච්ච සත්‍ය කියන එක, මෙත්තා, උපේක්ඛා. එතකොට දැන් ඔන්න බලන්න ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවේ දානය කියන තැනට දාන පාරමිතාවත්, සීලය කියන තැනට සීල පාරමිතාවත්, භාවනා කියන තැනට අපිට නෙක්ඛම්ම කාමයේ ආදීනව දැකීම, නෙක්ඛම්ම ආනිසංස දැකීම, ඉවසීම, මේ සෑම අවස්ථාවකම ඉවසීමෙන් විමසීමෙන් යුක්තව කටයුතු කරන්න කියන ගුණය දියුණු කිරීම, නිවන කිනිස අදිෂ්ඨාන තැබීම, ඒ වගේම තමයි සුතමය පඤ්ඤා, චින්තාමය පඤ්ඤා, භාවනාමය කියන ආකාරයන්ගෙන් ප්‍රඥාව දියුණු කිරීම, වීරය වැඩි වීම, සත්‍යවාදී වීම, මෛත්‍රී සහගත වීම, උපේක්ෂා සහගත වීම කියන ගුණ 8. මේ ගුණ 8යි, මේතන ගුණයයි, මේ ගුණ 2යි, ඔක්කොම ගුණ 10යි. මෙන්න මේ ගුණ පාරමිතාව. මේ පාරමී ගුණ ටික දාන සීල භාවනාවට දානවා. දාලා දැන් පොඩ්ඩක් අහගන්න මේ කතාව. දානය, සීලය, භාවනාව කියවහම දැන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව කතා කරනකොට අපි කතා කරන්නේ වෙන වෙනම. හැබැයි මේක විමුක්තිය කියන තැනට එනකොට මේ ඔක්කොම එකට ගන්න ඕනේ. මොකද විමුක්ති මාර්ගය කියනකොට දානය වෙනම, සීලය වෙනම, භාවනාව වෙනම කතා කරලා වැඩක් නැහැ. එතෙන්ට එනකොට ඒ කියන්නේ දැන් ලෝකයේ තුල යහපත්ව පවතින මේවා වෙන වෙනම කරගෙන ඉන්න පුළුවන් කෙනෙක්ට. ඒකනේ ඔය දැන් දාන සීල භාවනා කෙනෙක් ඉන්නවා, ඔය කුද්දක නිකායේ විග්‍රහ කරනවා. කෙනෙක් ඉන්නවා දාන සීල භාවනා පුරනවා මතු සුගතිය පිණිස. තව කෙනෙක් ඉන්නවා අප්‍රමාදීව විමුක්තිය පිණිස දාන සීල භාවනා පුරනවා. දැන් එතකොට එතනට එනකොට මෙන්න මේ විමුක්තිය කියන අර්ථයටම තමයි අපිට අපේ ගුණය පිරෙන්නට ඕනි. දැන් මේ කාරණාව ගන්නකොට හරි ලස්සන අර්ථයක් පුළුවන් මෙතනට ගන්න. මම අර ඉස්සෙල්ලා කියපු කාරණාව මේ ලෝකයේ තුල මේ යන සංසාර ගමනේ ස්වභාවයත් තේරුම් ගන්න පුළුවන් ලස්සන අර්ථයක්. ගෙදරක හිටපු, ඒ කියන්නේ ලක්සරි ගෙදරක ඉන්න හොඳට කෝටි ප්‍රකෝටි ගාණින් සල්ලි තියෙන ගෙදරක ඉන්න බල්ලෙක්ගේ රූපයක් දාලා, ඒ කියන්නේ ලක්සරි ගෙදරක ඉන්න හොඳ ඇල්ටේෂන් වගේ බල්ලෙක්ගේ රූපයක් දාලා, එයාගේ ඉස්සරහින් දාලා තිබ්බ මෙන්න මෙහෙම. දන් දෙන අතර සිල් රැකිය යුතුය. දැන් සසර එයා දන් දීලා තියෙන නිසා එයාට හොඳට දැන් බල්ලෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. හැබැයි ලැබීම තියෙනවා. දන් දෙන අතර සිල් රැකිය යුතුය. සීලය ආරක්ෂා කරලා නැති නිසා, සිල් ගුණ ධර්ම ආරක්ෂා කරලා නැති නිසා දැන් මනුස්ස අත්බැවක් අහිමි වෙලා බල්ලෙක් වෙලා තියෙනවා. බලු අත්බැවකට ගිහිලා තියෙනවා. ඊළඟට දුප්පත් මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්න කෙනෙක්, හැබැයි දුප්පත් කෙනෙක්, ලැබීමක් නැහැ, කෑම බීම නැහැ, හරිම අසරණ වෙච්ච මිනිස්සෙක්. එහෙම කෙනෙක්ගේ රූපයක් දාලා යටින් දාලා තියෙනවා සිල් රකින්න අතර දන් දිය යුතුය. දැන් ඔන්න බලන්න. සීලය රැකපු නිසා, සීල් ගුණ ධර්මයක් නිසා මිනිස්සෙක් වෙලා ඉපදුනා. හැබැයි දීලා නැති නිසා ලැබීම නැහැ. බල්ලගේ අත්බැවේ ඒ ලක්ෂරි ගෙදරක ඉපදලා ඉන්න බල්ලා සසරේ සිල් රැකලා නැති නිසා බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නවා. හැබැයි සසරේ දීලා තියෙන නිසා ලැබීම තියෙනවා. එතකොට මේ දානය සහ සීලය කියන දෙක, මෙන්න මේ දෙක භාවනාව පුරා ගැනීම පිණිසම අපිට වඩන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඒක අර ඔක අපේ අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ලස්සන අර්ථයක් කිව්වා. දැන් විමුක්තිය පිණිස අපි හැමෝම කතා කරනවා. අපි රාග විරාග පිණිස, ද්වේෂ අද්වේෂ පිණිස, මෝහ අමෝහ පිණිස, කෙලෙස් නැසීම පිණිස කතා කරනවා. හැබැයි දාන සීල භාවනා ගැන ඇහුවා මේගොල්ලන්ගෙන්. ඒක ඇත්තටම හදවතින් පුරනවද කියලා ඇහුවාම ගොඩක් කට්ටිය බ්‍රේක්. ඒ කියන්නේ ගොඩක් කට්ටියගේ කතාවලට උත්තර නැහැ. තුන් එතනදී දීපු ලස්සන උපමාවක් උන්වහන්සේ පෙන්නනවා. දැන් අපි හුස්ම ගන්නවා කියන එක අපිට નિરાයාසයි. හැබැයි කවුරු හැවොත් දන් දෙනවා කියන එක નિરાයාසද කියලා බොහෝ දෙනෙක් කියන්නේ ඒක නම් අමාරුවෙන් කරන්නේ, ආයාසයෙන් කරන්නේ. සීලයක් ආරක්ෂා කරගන්න එක ඒකත් ආයාසයි හාමුදුරුවනේ. එතකොට භාවනා ප්‍රතිපදාවක හික්මන එක ඒකත් ආයාසයි හාමුදුරුවනේ. එතකොට ඇත්තටම විමුක්ති ඥාන දර්ශනීය පිණිස ඔබ කැප වෙනවා නම් දානීය සීලේ භාවනාව කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව හුස්ම වගේ වෙන්න ඕනේ. මොකද මේ පුණ්‍ය ශ්‍රේෂ්ඨය මේක තුලින් බල ගැන්වෙන්නේ පුණ්‍ය ශ්‍රේෂ්ඨය. පුණ්‍ය ශ්‍රේෂ්ඨය. පුණ්‍ය ශ්‍රේෂ්ඨය බල ගැන්වෙනකොට තමයි පුණ්‍ය ශ්‍රේෂ්ඨය මුල් කරගෙන සද්ධා බීජය පැල කරලා ඒකට සාත්තුව කරන්න පුළුවන්. දැන් මේ විදිහට
පුණ්‍ය ශ්‍රේෂ්ඨය මුල් කරගෙන සද්ධා බීජය පැල කරලා ඒකට සාත්තුව කරගෙන යන ප්‍රතිපදාව තමයි භාග්‍යවතුන් වහන්සේගේ පූර්ව භාග ප්‍රතිපදාව සහ මගරණ පහල කරන ප්‍රතිපදාව. එතකොට දැන් මේ ප්‍රතිපදාව කරනවා කියන තැනට මේ අර්ථයට එනකොට අපි සීලය පටලව ගන්න නැතුව, සමාධිය පටලව ගන්න නැතුව, ප්‍රඥාව පටලව ගන්න නැතුව මේ අර්ථ ධර්ම තේරුම් අරගෙන යන්නේක ඊටාම උපනිශ්‍රයක් වෙනවා අපේ ධර්ම මාර්ගයට. දැන් ධර්ම මාර්ගයේ පූර්ණේ කරන්නට යන ගමනේදී අපි චුට්ටක් බලමු මගේ පින්වතුනි. දැන් සීලය කිව්වහම මෙතන සීලය කිව්වහම අපි විග්‍රහ කරගත්තා සිල් වෘත, සීල වෘත, ඒ වගේම තමයි සීල නට්ටේන කියන අර්ථයෙන්, සීල නට්ටේන කියන අර්ථයෙන් සීලේ නැත්තම් සිසිල් වීම කියන අර්ථයෙන්. ඒ කියන්නේ රාග ద్వේෂ මෝහ ගින්න නිවනවා කියන අර්ථයෙන්. ඊට පස්සේ සමාධිය කියන එකට මම ගන්නවා ධර්මයේ. දැන් සමාධි කිව්වහම ඔය පටිසම්භිදා මග්ග ප්‍රකරණයට එහෙම යනකොට සමේ සමාධිය විග්‍රහ කරන තැන් වලට ගියාම කියනවා සමාධි කෝටි ප්‍රකෝටි ගණන් ලෝකයේ තියෙනවා. ලෝකයේ සමාධිය එක එක විදිහට වඩන්න පුළුවන්. හැබැයි ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සමාධිය තමයි මගේ පින්වතුනේ අනිමිත්ත සමාධිය, අපනහිත සමාධිය, ශුන්්‍යත සමාධිය. සමාධිය මේ කිව්වේ මොකද්ද? අනිමිත්ත කියන්නේ අනිච්ච, අනිච්ච, දුක්ඛ, අනාත්ත. අනිච්ච දුක්ඛ අනාත්ත චතුරාර්ය ත්‍රිලක්ෂණ අවබෝධය. දැන් ඒ අවබෝධය අර අපි වෙනදට කතා කරනවා වගේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක ලෝකය තුල දකින අනිච්ච දුක්ඛ අනාත්ත. ඒ කියන්නේ මේ ලෝකේ ස්ථිර නැහැ. මේ ලෝකේ කැඩිලා බිඳිලා යනවා. මේ ලෝකේ විනාශ වෙලා යනවා. ඒ කියන්නේ relative truth එක. අපි ලෝකයේ තුල දකින සාපේක්ෂක සත්‍යය. තව දෙයක් එක සංසන්දනය කරලා දකින සත්‍යය. එහෙමද අනිත්‍ය දකින්න පුළුවන්. දැන් මගේ කය රැලි වැටෙනකොට, හැම රැලි වැටිලා යනකොට ඒක මට තව කෙනෙක්ගේ කයක් එක සංසන්දනය කරලා මගේ අනිත්‍ය දකින්න පුළුවන්. මගේ කය අනිත්‍ය දකින්න පුළුවන්. මේ කරජකය විනාශ වෙන විදිහ දකින්න පුළුවන්. ඒ වගේම තමයි ගෙවල් දොරවල් විනාශ වෙලා යනකොට, යාන වාහන විනාශ වෙලා යනකොට, ඒ දේවල් විනාශ වෙලා යනකොට අපිට ඒ තුලින් අනිත්‍ය දකින්න පුළුවන්. අන්න ඇති වෙලා නැති වෙන ස්වභාවය, විනාශ ස්වභාවයට පත් වෙන එක. හටගෙන පැවතිලා නැති වෙලා යන ස්වභාවය දකින්න පුළුවන්. එතෙන්ට එහා ගිහිල්ලා උදේවැය ඥානය කියන තැනින් අපි විග්‍රහ කරනවා අනිච්ච විග්‍රහ කරනකොට උදේවැය ඥානය. මොකද්ද මේ උදේවැය ඥානය කියලා කියන්නේ? උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උදේවැය දකින්නේ 50 ලක්ෂණයක් දකි කියලා ධර්මයේ ලොකු විග්‍රහයක් ඔතන තියෙනවා. මෙතන බොහොම පැහැදිලිව කියනවා මේ ලෝකය අවිද්‍යාව නිසායි හටගන්නේ. මොකද්ද අවිද්‍යාව? මේකට කියන්නේ පාලියෙන් අවිජ්ජා කියලා. අවිද්‍යාව කියන තැනට දුක පිළිබඳව නොදන්නා කම. දුක කිව්වහම ධර්මයේ ලස්සන වචන තුනක් විග්‍රහ කරනවා. දුක පිළිබඳව විග්‍රහ කරන දුක්ඛ දුක්ඛ, දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. දැන් මේ වචන තුන වචනනේ දැන් මේ විග්‍රහ කරන්නේ. මේ දුක් තුන සම්බන්ධව පිටකෝපදේශේවාදී දාන්තවල විග්‍රහ කරනවා. දුක්ඛ දුක්ඛයට අදාළව ද්වේෂය, ඒ කියන්නේ ද්වේෂ අකුසල මූලය විග්‍රහ කරන්නේ. විපරිණාම දුක්ඛයට අදාළව රාග අකුසල මූලය, සංඛාර දුක්ඛයට අදාළව මෝහ අකුසල මූලය, මෝහාන්ධකාරය. මෝහාන්ධකාරය මුල් කරගෙනම තමයි රාග දේශ මෝහ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. එතකොට තව පැත්තකින් කිව්වොත් රාග දේශ මෝහ සමානයි අවිද්‍යා සහගත වැඩපිළිවෙල. දැන් මේ රාගයේ හැකියාව, ද්වේෂයේ හැකියාව, මෝහයේ හැකියාව කියන තැනට එනකොට අකුසලයේ සහ අකුසල මූලය, අකුසලය අකුසල මූලය කියලා වචන දෙකක් විග්‍රහ කරනවා. අකුසලයේ කිව්වහම අපිට හැමෝටම ගෝචරයි රාග දේශ මෝහ කියන වචන තුන සහ රාගය ගැන අපිට තියෙන අදහසක් තියෙනවා. ඒ කියන්නේ පෘථජ්ජන මානසිකත්වයක් තුළ කල්යාණ පෘථජ්ජන ගුණයකට හරි එනකොට මේ අකුසලය සම්බන්ධව අපිට තේරෙන අර්ථයක් එනවා. රාගය කිව්වහම මෙහෙම, ද්වේෂය කිව්වහම මෙහෙම, මෝහය කිව්වහම මෙහෙම කියලා අපිට ගන්න පුළුවන් අර්ථයක් එනවා මේ අකුසලය කියන එක ගැන. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ අකුසලයත් අකුසල මූලයත් අඳුනගන්න කියලා. ඒ අකුසල මූලය කියන තැනටකොට මගේ පින්වතුනි රාගයේ හැකියාව තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ ඕක තව විදිහකට කිව්වොත් අනුසය කෙලස් කියන එක. ද්වේෂයේ හැකියාව තේරෙන්න ඕනේ, මෝහයේ හැකියාව තේරෙන්න ඕනේ. මේක ටිකක් තේරෙන උදාහරණයක් කිව්වොත් දැන් ඔය සංයෝජන විග්‍රහ කරනකොට, උපාදාන විග්‍රහ කරනකොට කියනවා සංයෝජනීය ධර්ම සහ සංයෝජන, උපාදානීය ධර්ම සහ උපාදාන.
දැන් උපාදාන බල ගැන්වෙන්නේ හැමතිස්සෙම උපාදානීය ධර්මයේ මුල් කරලා. සංයෝජන බල ගැන්වෙන්නේ සංයෝජනීය ධර්මයේ මුල් කරලා. අන්න ඒ සංයෝජනීය ධර්මයේ කියලා කියන්නේ මේ පේන ඇහෙන දැනෙන විඳින ක්‍රියාවලිය. තව සැරේ සිංහලෙන් කිව්වොත් ditta sutta mutta ක්‍රියාවලිය. දැන් කවුරු හරි ඔබගෙන් ඇහුවොත් දැන් මේ පෙනීමේ වේදනාව මොකක්ද කියලා අපිට ටක් ගාලා අපේ අත්දැකීමින් බලලා කියන්න පුළුවන් පෙනීමේ වේදනාව වෙනස් වෙනවා. දැන් සමහර ලාවට සැපට පේනවා. සමහර වෙලාවට දුකට පේනවා. සමහර ලාවට සැපත් නැහැ දුකත් නැහැ උපේක්ෂා සහගතයි. දැන් මේ තුනනේ තියෙන්නේ. එතකොට වේදනාව විදිහට ගත්තාම තියෙන්නේ දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂා වේදනා. උපේක්ෂා වේදනා. මෙන්න මේ තුන තමයි අපිට තියෙන වේදනා තුන. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. එතකොට දැන් මේ වේදනා තුන පිරිසිඳ යනවා කියන තැනට එනකොට වේදනානුපස්සනාව කියන තැන එනවා. වේදනානුපස්සනාව කියන තැනට එනකොට වේදනා ස්කන්ධය පිරිසිඳ දකින්න ඕන. වේදනා ස්කන්ධය. වේදනා ස්කන්ධය කියන එක තනිව දෙන්නේ නැහැ. ඒක දෙන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ස්කන්ධ පහත් එක්ක. ස්කන්ධ කියන්නේ සකස් වීම මුල් කරගත්තා වූ ගොඩක් කියන අර්ථය. දැන් වැලි කැට එකතු වෙලා වැලි ගොඩක් පේනවා. ජල බිඳු එකතු වෙලා ජල ධාරාවක් පේනවා. අන්න ඒ වගේ ගොඩක් කියන අර්ථය තමයි හැමසම ස්කන්ධ වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ සකස් වෙන ක්‍රියාවලිය තමයි ස්කන්ධ ක්‍රියාවලිය විනිවිද යනවා කියන තැන තමයි තව පැත්තකින් ස්කන්ධය විනිවිද යාම කියන තැනින් තමයි මේ ස්කන්ධය විනිවිද යාම කියන තැනින් තමයි අපිට ඇත්තටම දුක පිරිසිදු දකින්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා තමයි දැන් උපාදානස්කන්ධය ප්‍රහාණය පිණිස පංචස්කන්ධය නැති කරනවා නෙමෙයි. පංචස්කන්ධය අවබෝධ කරන්න ඕන. පංචස්කන්ධය අවබෝධ කරනවා කියනකොට පංචස්කන්ධයේ සත්‍ය දකින්නට ඕන. ආන්ගේ සත්‍ය දකින්නවා කියන තැනටකොට මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලිය විනිවිද යන්න ඕනේ. ආන්ගේ විනිවිද යන ක්‍රියාවලිය තමයි මගේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධා බීජය මුල් කරලා අපි යන ගමන. සද්ධාව කියන තව පැත්තකින් අපේ ස්වකීයත්වය, අපේ ආත්මීය වැඩපිළිවෙල, මමත්වයේ වැඩපිළිවෙල ගෙවනවා කියන එක. නැත්තම් මමත්වයෙන් නිදහස් වෙනවා කියන එක. මමේ මාගේ වැඩපිළිවෙලෙන් නිදහස් වෙනවා කියන එක. ඒ උදෙසා තෙරුවන විශ්වාස කරනවා කියන එක. දැන් මම මාව පවත්වමින් ආපු වැඩපිළිවෙල ඇති දැන් මම නතර වෙන්න ඕනේ. එතකොට මම නතර කරනවා මම මගේ ඇත්ත හොයන්න ඕනේ. මගේ ඇත්ත හොයන්න යනකොට මට මාව අවබෝධ කරගන්න තියෙන පරියාය තමයි මේ ස්කන්ධ වේවා, ධාතු වේවා, ආයතන වේවා, පටිච්චසමුප්පාද වේවා එක එක විදිහට විග්‍රහ කරලා තියෙන මට මාව අවබෝධ කරගන්න තියෙන පරියායන් ටික. එතකොට එතෙන්ට මේ ස්කන්ධය විනිවිද යනවා කියන තැන තමයි ඇත්තටම මේ අකුසල මූලය කියන එක. දැන් ස්කන්ධයම උපාදානස්කන්ධ වීම තමයි අකුසලයේ කියන එක. උපාදානස්කන්ධ වීම තමයි ස්කන්ධයම උපාදානස්කන්ධ තමයි මෙතන මේ අකුසලය. හැබැයි මගේ පින්වතුනි අකුසල මූලයේ තියෙන ස්කන්ධයත් එක්ක. මොකද සියලු අකුසල් බල ගන්නවන්න පුළුවන් හැකියාව තමයි පංචස්කන්ධය ක්‍රියාවලිය කියන්නේ. දැන් මෙතන තේරුම් ගන්න තමයි බුදුහාමුදුරුව අපිට උදව් කරන්නේ. ඒ උදෙසා තමයි අපි උන්වහන්සේව ධර්මයේ විශ්වාස කරන්නට ඕනේ. ඒ උදෙසා කැප වෙන්නට ඕනේ. ආන්ගේ කැපවීම කියන තැනට එනකොට මම චූටි උදාහරණයක් කියන්නම්. මේ දුක විනිවිද යනවා කියන තැනට නැත්නම් දුක පිරිසිදු දකින්නවා කියන තැනට දුක පිළිබඳව ඥානය පහළ කර ගන්නවා කියන තැනට මේ ප්‍රශ්නේ අඳුන ගන්නවා කියන තැනට හිතන්න මිනිස්සෙක් පැයට කිලෝමීටර 500ක විතර වේගයකින් වාහනයක ගමන් කරනවා. මේ වාහනේ ගමන් කරනකොට ඒ ගමන් කරන වෙලාව පැය 2යි නම් ඒ පැය 2 පුරාවටම ඒ වාහනය තුල තියෙන්නේ ඕනෑම මොහොතක අනතුරක් වීමේ හැකියාව. ඒ කියන්නේ ඒ වාහනය තුල අනතුරක් වීමේ හැකියාව දරාගෙනම තියෙනවා. ඒ හැකියාව උඩරිම තියෙනවා. අපි හිතමු වාහනේ පෙරලෙන තරමේ අනතුරක් වුණා කියලා. දැන් අපි අනතුර ගැන කතා කරනවා. අම්මෝ මාර අනතුරක් වුණා, හරි ප්‍රශ්නයක් වුණා, මෙහෙමයි කියලා අපි අනතුර ගැන කතා කරනවා. කෙනෙක් ඇවිල්ලා කියනවා ඔතන හොඳට බලන්න ඔතන අනතුරද ප්‍රශ්නේ නැත්නම් ඔය අනතුරට තිබිච්ච හැකියාවද කියලා. ඒතර ඉන්නතර බොහෝ දෙනෙක් කියන්න පුළුවන් පිස්සුද එතන මේ අනතුර තමයි ප්‍රශ්නේ උනේ. ඒතර තමයි ගැටලුව කියලා ඒගොල්ලෝ කෑ ගහන්න පුළුවන්. හැබැයි ඇත්තටම ටිකක් කල්පනා කරලා බැලුවාම පේනවා විමසලා බලනකොට පේනවා
අනතුරත් ප්‍රශ්නයක් තමයි. හැබැයි ඊට වැඩිය භයානකයි අනතුරේ හැකියාව. මොකද එතෙන්ට හරියට බෙහෙත ගැල්ලුණා නම්, එතන හරියට විසඳගත්තා නම් අනතුර කියන එකට අහු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මගේ පින්වතුනි මේ ශාසනයේ උපාදානස්කන්ධය නෙමේ දුරු කරන්න මහන්සි වෙන්න ඕනේ. මේක දුරු වෙන එකක්. අපි දුරු කරන්න නෙමේ හදන්න ඕනේ. මෙන්න මෙතන තේරුම් ගන්න, අවබෝධ කරන්න මහන්සි වෙන්න ඕනේ. මේ ස්කන්ධයේ තියෙන භයානකම මොකක්ද කියන එක. මෙතන වැරද්ද මොකක්ද කියන එක. අන්න ශාසනය කියනවා දුක්ඛම් බයට්ටේ නේ. මේ ස්කන්ධ ක්‍රියාවලියේ තියෙන මහා භයානක වැඩපිළිවෙලක්. හැබැයි මෙතන භයානකකම බැලෙන තරමට විනිවිද යන නුවණක්, විපස්සනා ඥානයක් යෙදෙන්නේ නැත්නම් මේක පේන්නේ නැහැ. මේක පේන්නේ නැහැ. මේ හැකියාව පේන්නේ නැහැ. මෙන්න මේ හැකියාව අඳුන ගන්නවා කියන තැන තමයි තව පැත්තකින් කිව්වොත් සංඛාර දුක්ඛය කියලා කියන්නේ. සියලු සංස්කරණයෝ දුක් සහගතයි. රූපං රූපත්තාය අபிසංකරෝති සංඛාරා. වේදනා වේදනත්තාය අபிසංකරෝති සංඛාරා. සංඥා සංඤත්තාය අபிසංකරෝති සංඛාරා. විඥානං විඥාන සංඛාරං සංඛාරත්තාය අபிසංකරෝති සංඛාරා. විඥානං විඥානත්තාය අபிසංකරෝති සංඛාරා. රූපේ රූපේ තුලින්ම වරද්දාගෙන ඇසුරු වීම. වේදනාව වේදනාව තුලින්ම වරද්දාගෙන ඇසුරු වීම. මෙන්න මේ ඇසුරු කරන ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින සෑම ෂණයකම වෙන රැවටීම්, වෙන වැරද්ද මනසේ විනිවිද යනවා කියන තැන තමයි මගේ පින්වතුනි සංස්කාර දුක්ඛයේ තියෙන ගැඹුර අපිට හම්බ වෙන්නේ. සංස්කාර දුක්ඛයේ ගැඹුර හම්බ වෙනකොට තමයි රාගය මුල් කරගත්තා වූ, දේශය මුල් කරගත්තා වූ දුක්ඛ දුක්ඛය සහ විපරිණාම දුක්ඛය කියන තැන් තේරෙන්න ගන්න. ඒ කියන්නේ අකුසලයත් අකුසල මූලයක් කියන තැන ලෙහෙන්නේ. අකුසල මූලය කියන තැන තමයි මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. මෙන්න පෙර නොයසු විරු දුක. දැන් ලෝකයේ තුල අපිට ඇලෙන ගැටෙන දුක තේරෙනවා. හැබැයි මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින හැම ෂණයක් තුලම තියෙන සංස්කාර දුක කොයි වගේද කියන එක අපිට දැනෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවන්තං සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ති. ඒක ප්‍රඥාවෙනුයි ගෝචර වෙන්නේ. ඒ ප්‍රඥාව වෙන්නේ සද්ධා බීජයෙන්. සද්ධාව මුල් කරලම තමයි ශාසනයේ ප්‍රඥාව කියන එක පහළ වෙන්නේ. ඒ නිසා තමයි මම අර ඉස්සෙල්ලම කිව්වේ ඕගොල්ලන්ට මතකයි නම් මුලින්ම පුණ්‍ය ශ්‍රේෂ්ඨය හදා ගන්න ඕනේ. පින්කෙත හදා ගන්න ඕනේ. පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් කරන කෙනාට තමයි මේ බීජය පැල කරලා සාත්තුව කරලා ඉවර කරන්න පුළුවන්. එතෙන්ට එන්න ඒ කාරණාව කරගන්න අකුසලය සහ අකුසල මූලය කියන තැන් ටික හරියටම අල්ල ගන්නට ඕනේ. මෙන්න මේ අකුසල මූලය අල්ලනවා කියන තැන තමයි අනිච්ච දුක්ඛ අනාත්ම විවරණය වෙන්නේ. අන්න විග්‍රහ කරනවා දට්ඨබ්බ සූත්‍රයේ දුක් වේදනාවේ ද්වේෂ අනුසයත්, සැප වේදනාවේ රාග අනුසයත්, උපේක්ෂා වේදනාවේ තියෙන අවිද්‍යා අනුසය විනිවිදයන්ට, අවිද්‍යා අනුශය දකින්ට කියන එක. දැන් මේකට තියෙන බෙහෙත තමයි විදර්ශනාව. විපස්සනාව සහ සමතය කියන බෙහෙත් දෙක. ඒකට තමයි අනුග්‍රහ කළේ. මොකෙන්ද අනුග්‍රහ කළේ? සීල අනුග්‍රහයිතය, සුත අනුග්‍රහයිතය, සාකච්ඡා අනුග්‍රහයිතය, සමත අනුග්‍රහයිතය, විපස්සනා අනුග්‍රහයිතය. මේ අනුග්‍රහ පහට නැඹුරු වෙනවා කියන්නේ කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙලා. කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධම්ම ශ්‍රවණේ. එතෙන්ට එනකොට තමයි විචක්ෂණ වීම, විමසීම, අර යෝනිසෝ මනසිකාරය, නුවණින් මෙනෙහි කිරීම කියන කාරණාව. දැන් හොඳට තෝරගන්න. සංස්කරණ ක්‍රියාවලිය තුල ඇත්ත නොදන්නාකම නැත්නම් උදේවැය ඥානයේ නොමැතිකම නිසාම අපිට හැමතිස්සම තියෙන්නේ උදේවැය ඥානයේ නොමැතිකම නිසාම අපිට මේ ලෝකයේ ඇසුරු වීම නිත්‍ය සුඛ ආත්ම වෙලා ඉවරයි. නිත්‍ය සුඛ ආත්ම. මොකද්ද මේ නිත්‍ය සුඛ ආත්ම කියන්නේ? මේක තමයි සුභ සංඥාව. තව විදිහකට කිව්වොත්. ඒ කියන්නේ මොකද්ද? නිත්‍යට පවතින බවක් දැනෙනවා. භව තණ්හාවේ බැස ගැනීමක් තියෙන්නේ. අතීත වර්තමාන අනාගත දුර ළඟ හීන ප්‍රනීත සියුම් ඝන අජ්ජත් බහිද්ද ඔය ආදී වශයෙන් 11 ආකාර රූපාකාරයකින්, 11 ආකාර වේදනාකාරයකින්, 11 ආකාර සංඥාකාරයකින්, 11 ආකාර සංකාරාකාරයකින්, 11 ආකාර විඥානාකාරයකින් මේක දැනෙන්නේ. දැන් මේ දැනෙන හැඳුනා ගන්න ක්‍රියාවලිය රුප්පතිතිකෝ රූපං, රුප්පණය වෙන ස්වභාවය, වීමක් දැන වෙන ස්වභාවය, හඳුනා ගන්න ස්වභාවය, සංස්කරණය වෙම, එඩිට් වෙනවා කියන එක, සකස් වීම කියන එක, ඒ වගේම තමයි විඥාණයෙන් දැනගන්නවා කියන එක. මේ දැනගන්නවා කියන එක විපාකයි. හැබැයි විපාකයි කියලා මෙතන නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේ විපාකයේ විනිවිද යන්න ඕනේ. මේක විනිවිද යනවා කියන එක තමයි නැත්තම් අපි මේ පුරාණ කර්මයටනේ අපිට පේන්නේ. පුරාණ කර්මය මුල් කරලා අපිට පේනවා. පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය කම්මෝ විපාකා වත්තන්ති. එතනම තියෙනව හැකියාව විපාකෝ කම්ම සම්භවಂತಿ.
නිත්‍ය සුඛ ආත්ම වීම තුල නිත්‍යයි සුඛයි ආත්මයි කියලා මේ දැනෙන හැඟීම තුලම මතුමතුත් පැවැත්ම බල ගැන්වීමේ හැකියාව තියෙනවා. අකුසලයත් අකුසල මූලයත් කියන තැන යෙදෙන නිසා. දැන් මෙන්න මේක යෙදෙනකොට මේ හැකියාව අඳුනගත්තේ නැති තාක්කල් මේ අවුල හොයන්නේ නැති තාක්කල් මේක විපස්සනා වෙන්නේ නැති තාක්කල් කම්මෝ විපාකාවත්තන්ති විපාකෝ කම්ම සම්භවಂತಿ. අන්න කොස් බීජයෙන් කොස් ගහක් හට ගන්නවා. ඒ ගහම නැවත බීජයක් බවට පත් වෙනවා. ගහෙන්ම බීජයක් හට ගන්නවා. එතකොට බීජය ගහ වෙනවා, ගහ බීජය වෙනවා. ඔන්න බීජ නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ඍතු නියාම, ධම්ම නියාම වැඩ කරනවා. දැන් මේ ධර්මයන්ගේ අනාත්ම ස්වභාවය කියන තැන ඒ කියන්නේ ආත්මීය වශයෙන් ගන්න සුදුසු නෑ කියන අර්ථය. ආත්මයක් ඇත කිව්වොත් ඒකාන්තයක්, ආත්මයක් නැත කිව්වොත් ඒකාන්තයක්. ඇත හෝ නැත කියන්නේ ආත්ම සංඥාවම විනිවිද යන්න ඕනේ. ඒ විනිවිද යාමේ නුවණ තමයි අනාත්ම නැත්නම් අනත්ත කියලා කියන්නේ. එතකොට මෙතන මේක දුර්ලභයි. ඒකනේ යන් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා නහි සීල වතං හෝතු උපජ්ජන්තු තථාගතා. යම් සමාදානයක් ඇද්දේ වතකි. සංවරත්වයේ පිහිටීමක් ඇද්දේ සීලය. එතකොට හරියටම සංවර වෙන්න නම් අනිච්ච දුක්ඛ අනාත්ත අර සාපේක්ෂක සත්‍ය නෙමෙයි අල්ටිමේට් ට්‍රූත් එකට එන්න ඕනේ. ඒ කියන්නේ ලෝකයේ අස්තිරයි කියන අර්ථයේ ගැඹුර අහු වෙන්න ඕනේ හරියටම. ලෝකයේ දුකයි කියන අර්ථයේ අර ඇලෙන ගැටෙන දුක නෙමෙයි. සංඛාර දුක්ඛය කියන මේ සකස් වීමම දුකක් වෙන්නේ කොහොමද කියන පරේක්ෂණය සිද්ධ වෙන්න ඕනේ. ඒ දුක විනිවිද යන තැන මේකේ ආත්මයක් වශයෙන් ගන්න සුදුසු එකක් නැහැ කියන අර්ථයේ ශුන්්‍යත විවරණය වෙන්නට ඕනේ. මෙන්න මේ විවරණය තමයි මගේ පින්වතුනි සමාධි ඥාන දර්ශනය. සීලය තුලින්ම සමාධිය, සමාධිය තුලින්ම ශීලය විවරණය වෙන්න ඕනේ. ශාසනයේ සීලයයි, ශාසනයේ සමාධියයි, සීලයයි සමාධියයි කියලා දෙකක් නැහැ. සීලය තුලින්ම සමාධිය දකින්න පුළුවන්, සමාධිය තුලින්ම සීලය වැඩෙනවා. මොකද හරියට සමාධිය අහු වෙනවා කියලා කියන්නේ ශාසනයේ සමාධිය අල්ලනවා කියලා කියන්නේ ශීලමය ඥානෙමයි එතන වැඩෙන්නේ. ශීලමය ඥානෙමයි එතන වැඩෙන්නේ. එතකොට සුතමේ ඥානය, සීලමේ ඥානය, සමාධි භාවනාමේ ඥානය. එහෙමනේ දැන් ඥාන තුන තියෙන්නේ ලස්සනට. එතකොට සුතමේ ඥාණයෙන් අහන්න ඕනේ, කල්යාණ මිත්‍රයට නැඹුරු වෙන්න ඕනේ, නැඹුරු වෙලා මේ කෙලෙස් පරේෂණය සිද්ධ කරන්න ඕනේ. අන්න එතෙන්ට එනකොට නිත්‍ය සුඛ ආත්ම වෙන විදිහ හඳුනා ගන්න කෙනාට තමයි අනිච්ච දුක්ඛ අනාත්ම වල ගැඹුර විවරණය වෙන්න ගන්නේ. ඒක පරේෂණය තම නැනපමණින් කරන්න ඕනේ. එතකොට තමන්ගේ නැනය කියන තැන තියුණු වෙන්න එකම දෙයයි තියෙන්නේ සද්ධා බීජය මුල් කරලා සාත්තුව හරියට කරන්න ඕනේ. සීල අනුග්‍රහයිතය, සුත අනුග්‍රහයිතය, සාකච්ඡා අනුග්‍රහයිතය, සමත අනුග්‍රහයිතය, විපස්සනා අනුග්‍රහයිතය. මේ අනුග්‍රහ පහ මුල් කරගෙන සාත්තුව හරියට කරගෙන යන කෙනාට මේ සද්ධා බීජය, දැන් සද්ධා බීජය අයිති වෙන්නේ සීලයට. මෙතනින් තමයි තියෙන්නේ. මෙන්න මේ සීලය මුල් කරගෙන සාත්තුව කරන කෙනා ඕන් සද්ධාව මුල් කරලා දැන් වීරය කියන ගුණය වඩන අවබෝධයෙන් ආන් එතකොට සතිය සහ සමාධිය කියන ගුණ වැඩෙන්න ගන්නවා. සතිය සහ සමාධිය, සද්ධා වීරිය මුල් කරලා සති සමාධි වැඩෙනකොට ඒ නැගෙන්නේ ප්‍රඥාව. මෙන්න චතුරාර්ය සත්‍ය ඥාන දර්ශනය. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ග ඥානං. එතකොට මේ අර්ථය තමයි ශාසනයේ සීල, සමාධි, ප්‍රඥා. මේ සීල සමාධි ප්‍රඥා කියන තැනට එනකොට යමෙක් හරියට සීලය දැනගන්නවා, දැක ගන්නවා කියන්නේ සීලේ පතිට්ඨිතාය නරෝ සපඤ්ඤා. තීරණ ප්‍රඥාවෙන් යුක්තවම කෙලවර දකිනවා. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරනවා. සමාධි ඥාන දර්ශනයේ ලෝකේ සාපේක්ෂක සත්‍යයට එහා ගිහිල්ලා নিরপেক্ষ වූ සත්‍ය අවබෝධයටපත් වෙනවා. ලෝකයා දකිනවා කියන සත්‍යයට එහා ගිහිල්ලා ලෝක සත්‍යයන්ට තේරෙන සත්‍ය කියන්නේ ලෝක සත්‍ය කිව්වම මෙහෙමයි. ලෝකේ කැඩෙද බිඳෙනවා කියන සත්‍යයත් ලෝකේ තේරෙන එකක්. ඒකත් හැමෝටම තේරෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා වයසට යනවා, බඳින්නවල සින්දන සුරූපී නෝනලා වයසට යනවා කියලා දන්නවට ඕක දැනෙන්නේ නැහැ. මේ ලෝකේ දිරනවා, මේ ලෝකය විනාශ වෙනවා, මේ ලෝකේ නැති වෙලා යනවා. ඕක ඔක්කොම දන්නවට ඕක දැනෙන්නේ නැහැ. ඒතර ලෝකයේ තුල සාපේක්ෂක සත්‍ය කියන එකවත් එහෙම ලේසියට දැනෙන එකක් නෙමෙයි. සාපේක්ෂක සත්‍යයට එහා ගියපු নিরপেক্ষ අවබෝධය කියන එකට එන්න. අර සත්‍ය අවබෝධය කියන තැනට එන සත්‍යානුලෝමික වීම පිණිස අපිට පරේෂණය වෙන විශාල පරාසයක් තියෙනවා මගේ පින්වතුනි අපිට තේරුම් ගන්න. එතෙන්ට දැන් මම මේ පැයක් වගේ කාලයක් තුල ඇත්තටම මේක මට කියලා ඉවර කරන්න බෑ. මම මේ බොහොම රෆ්ලි බොහොම අර සාරාංශගතව මේක කියාගෙන යන්නේ මේක වැඩෙන්නේ කොහොමද කියන එක. මොකද අද සීලයට ගරහනවා, සමාධියට ගරහනවා, ප්‍රඥාවට ගරහනවා, දන්නේ නැතුව ප්‍රතිපදාවටම ගරහලා ඉවරලා සම්පූර්ණ අර ආලෝකයෙන් අන්ධකාරයෙන් ආලෝකයට ඇවිල්ලා, ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය මට්ටමට වගේ ඇවිල්ලා ආය යනවා ආලෝකයෙන් අන්ධකාරයට. ආලෝකයෙන් ආලෝකයට යන ප්‍රතිපදාව පටලවාගෙන තියෙනද ගොඩක් දෙනෙක්.
ඉතින් මේක නොවෙන්න තමයි ඇත්තටම අද මේ කාරණාවන් අපි විග්‍රහ කරන්න මහන්සි වෙන්නේ. ඒක නිසා හොඳට තෝරගන්න ඕනේ මගේ පින්වතුනි මේ සමාධි ඥාන දර්ශනීය කියන තැනට එනකොට අකුසලයක් අකුසල මූලයක් අඳුනා ගන්නවා කියන තැනින් ස්කන්ධයත් උපාදානස්කන්ධය අඳුනා ගන්නවා කියන තැනින් සංයෝජනීය ධර්මයේ සංයෝජන අඳුනා ගන්නවා කියන තැනින් උපාදානීය ධර්මයේ උපාදාන අඳුනා ගන්නවා කියන තැනින් අවිජ්ජා තෘෂ්ණා අකුසල මූලය අවබෝධ කරනවා කියන තැනින් අපිට ප්‍රශ්නය බැලෙන්නට ඕනේ. එතකොට වචන නෙමෙයි මෙතන වැදගත් අදහස. මේ කෙලෙස් ප්‍රශ්නය බැලෙන්න මොනතරම් අපි තීව්‍රව මහන්සි වෙනවාද කියන එක. ඒ කැපකිරීම ඔබ කරන්න ඕනේ දිවි දෙවනි කරලා. ඒ කැපකිරීම කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ ධර්මරත්නයේ සංඝරත්නයේ ආර්ය මහා සංඝරත්නයේ ගුරුතනතුරේ තබලා. භාග්‍යවතුන් වහන්සේ ධර්මරත්නයේ ආර්ය මහා සංඝරත්නයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගුරුතනතුරේ තබලා. ඒ වගේම තමයි දෙමාපියෝ පිළිසරණ කරගන්නවා වගේ පිළිසරණ කරගෙන ඒ වගේම තමයි හදවතින්ම පිළිසරණ කරගෙන. මෙන්න මේ හදවතින් යන ගමන තුල තමයි මේ හදවත විවෘත කරලා යන ගමන තුල තමයි ඇත්තටම බුදුහාමුදුරන් කියපු දේශනාවේ ගැඹුර අපිට අපි තුලින් ප්‍රතිවේද කරගන්න හැකියාවක් ලැබෙනවා. ඔන්න ඔතෙන්ට එනකොට මම තව අර්ථයක් පෙන්වන්නම් ඔය ඇත්තන්ට මේ ශාසනයේ තියෙන සම්බන්ධය කොච්චරද කියන කාරණාව මේ අර්ථය කොච්චර ගැඹුරුද කියන කාරණාව ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා. සංඝගුණ ධම්ගුණ බුදුගුණ මගේ පින්වතුන්ලා හිතන්න මෙන්න මේ ආර්ථය පොඩ්ඩක් බලන්න. අපි හැමෝම දන්නවා සංඝ ගුණවල තියෙන අන්තිම ගාථාව තමයි අනුත්තරම් පුඤ්ඤක්කෙත්තල් ලෝකස්සාති. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තල් ලෝකස්සාති. අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. මගේ අකුරු ටිකක් ඇතයි ඒකට සමා වෙන්න. ලෝකස්සාති. ඊළඟට මේ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තල් ලෝකස්සාති කියන ගුණය දක්වා තියෙනවා. සුපටිපන්නෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමීචිපටිපන්නෝ යදිදං චත්තාරි පුරුෂයෝ ගානි අට්ඨපුරුෂ පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණියෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තල් ලෝකස්සාති. සංඝ ගුණ 9යි. සංඝ ගුණ කීයද? 9යි. ඊළඟට ධම් ගුණ තියෙනවා. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති. සංඝගුණ ධම් ගුණ 6යි. බුදු ගුණ තියෙනවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. බුදු ගුණ ඔක්කොම 9යි. එතකොට මේ ඔක්කොම 9 9 18යි. ඔයගොල්ලෝ දන්නවා 24යි. සූවිසි ගුණ. දැන් මේ සූවිසි ගුණ කියන තැන ඔන්න බලන්න. පැවැත්ම බලගන්වන්න පුළුවන් ප්‍රත්‍යක් තියෙන 24යි. ප්‍රත්‍යක් තියෙන 24යි. අපි මේකට කියනවා සූවිසි ප්‍රත්‍ය කියලා. තව පැත්තකින් මේක ලස්සනට විග්‍රහ කරපු අපේ ධර්මයේ අභිධර්මයේ ග්‍රන්ථය තමයි ප ဋ ාණය. ප ဋ ාණ ප්‍රකරණය කියන ග්‍රන්ථවල මේව විග්‍රහ කරනවා. මේ ප්‍රත්‍ය විග්‍රහ කරනවා. එතකොට පැවැත්ම බලගන්වන මේ සූවිසි ප්‍රත්‍ය බලගන්වන්නා වූ වැඩපිළිවෙල බිඳ හරින්න බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ප්‍රත්‍ය අවබෝධය පිණිස සූවිසි ගුණ වඩන්න කියන එක. මේ ගුණය වඩනවා කියන තැන ඔන්න බලන්න මගේ පින්වතුනි සීල ශාසනය සංඝ ගුණයත් එක්ක විග්‍රහ කරගත්තොත් සමාධි ශාසනය ධම් ගුණයත් එක්ක විග්‍රහ කරගත්තොත් ප්‍රඥා ශාසනය ඇති වෙන්නේ බුදු ගුණයට. එතකොට පැවැත්ම බිඳ හරින මේ ප්‍රත්‍ය බලගැන්වෙන ප්‍රතීත්‍ය සමුප්පාද වැඩපිළිවෙල විනිවිද යන පැවැත්ම විනිවිද යන මහා නුවණැස තමයි බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ කියලා කියන්නේ. එහෙනම් සංඝ ගුණය දකින්න නැතුව සීල ශාසනය දකින්න නැතුව ධම් ගුණය දකින්න නැතුව සමාධි ශාසනය දකින්න නැතුව බුදු ගුණය දකින්න නැතුව ප්‍රඥා ශාසනය දකින්න නැතුව මේ ප්‍රත්‍ය බිඳගෙන යන්න බෑ. ප්‍රත්‍ය බිඳ හරිනවා කියන තැනට එනකොට තමයි පැවැත්ම කඩාගෙන වැටෙන්නේ, පැවැත්ම බිඳ හැරෙන්නේ, මතු පවතින තියෙන හැකියාව නැති වෙන්නේ. මෙන්න මේ පැවැත්ම විනිවිද යන නුවණට අපි කියනවා විපස්සනා. මෙන්න විපස්සනාව තමයි ත්‍රිලක්ෂණය, අනිත්‍ය දුක්ඛ අනාත්ම චතුරාර්ය සත්‍ය අවබෝධය. පෙර නොයසු ඉරු අවබෝධය. දැන් මේ වචන විදිහට ඇහිලා වැඩක් නැහැ. මේකේ ගැඹුර අපිට විනිවිදෙන්න ඕනේ. ඒකට අපි මේ වැඩපිළිවෙලට බහින්න ඕනේ. දිවි දෙවනි කරලා මේකට කැප වෙන්න ඕනේ. නිකන් හිටියයි කියලා අනිත්‍ය ඇහුවයි කියලා එහෙම අනිත්‍ය තේරෙන්නේ නැහැ මගේ පින්වතුනි. එහෙම තේරෙනවාට කැඩෙන බිඳින අනිත්‍ය. එහෙම තේරෙනවා එදිනදා ජීවිතයේ තේරෙන දුක. ආත්මයක් නැහැ කී කියවෙ ඉන්න පුළුවන්. ආත්මයක් නැහැ කියන එකට ආත්මයක් ඇත්තෙම නැහැ තමයි. උට ආත්මයක් නැහැ තමයි කොහොමද? මොකද වරද්දගත තැනකනේ කතා කරන්නේ.
එතකොට අර්ථ ධර්ම බැලෙන විදිහටම අපි ත්‍රිලක්ෂණයේ ගැඹුර අහුවෙන විදිහටම මේක බැලෙන්න ඕනේ. ආන්ගේ බලන ගුණ ශාසනය සහ නැන ශාසනය. ඒ ගුණ ශාසනය සහ නැන ශාසනය. සද්ධාවන්ත ප්‍රඥාවන්තයෙක් වෙන්න, ප්‍රඥාවන්ත සද්ධාවන්තයෙක් වෙන්න. අන්න සද්ධාව තුළින් ප්‍රඥාවටත්, ප්‍රඥාව තුළින් සද්ධාවටත් ගමන් කරන වැඩපිළිවෙල තමයි මේ අර්ථය තුළ විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට සද්ධාව ගුණය දකිනවා, ප්‍රඥාව නැණය පහල කරනවා. නැනවන්තයාට ගුණය පේනවා, ගුණවන්තයාට නැණය පේනවා. එතකොට ගුණයයි නැණයයි සමව යන ගමන තමයි ඉන්ද්‍රිය බල සමාන කරනවා කියන එක. තව විදිහකට කිව්වොත් අපිට මාර්ගඵල අවබෝධ වීම පිණිස, ඥාන දර්ශනීය පහළවීම පිණිස, සත්‍ය කෘත්‍ය කෘතඥාන පහළවීම පිණිස හොඳට පැහැදිලිව තෝරගන්න සද්ධාව සහ ප්‍රඥාව සමපාත වෙන්න ඕනේ. මේ ಗುಣ දෙක සමපාත වෙනකොට තමයි ඇත්තටම මේ ගමන සාර්ථක වෙන්නේ. මේක මම උපමාවකින් කියන්නම්. සද්ධාව කියන එකත් ප්‍රඥාව කියන එක හිතන්න උකුස්සගේ තටු දෙකක් කියලා. සද්ධාවයි ප්‍රඥාවයි කියන්නේ උකුස්සගේ තටු දෙක වගේ නම් උකුස්සා ගොදුරට යනවා වගේ තමයි සත්‍ය අවබෝධයට යනවා කියන ගමන. ඇස් දෙක වගේ තමයි සති ඉන්ද්‍රිය. එතකොට සතිය ඇස් දෙක වගේ. සද්ධාව එක තටුවක්, ප්‍රඥාව එක තටුවක්. සතිය තමයි ඇස් දෙක. ඒ තටු දෙක බලගන්නවගෙන හයියෙන් අල්ලගෙන ඉන්නවා වගේ තමයි වීරිය සහ සමාධිය. දැන් මේ විදිහට උපමා කියන්නම්. මම උපමා විතරයි මට කියන්න පුළුවන්, අදහස ඔබ වටහා ගන්න. උකුස්සේගේ ගමනකට උපමා කළොත් අපි යන විමුක්ති මාර්ගය කියන එක, ඒකේ සතිය කියන එක ඇස් දෙක වගේ, තටු දෙක හරියට සද්ධාවයි ප්‍රඥාවයි වගේ. දැන් හිතන්න මගේ පින්වතුනි, එක තට්ටක් අබ්ලික් වෙලා, මේ එක තට්ටක් අබ්ලික් වෙලා නැත්තම් එක තට්ටක් දුර්වල වුණොත් උකුස්සට පේනවා නිකන් ගොදුරට යනවා වගේ. හැබැයි යන්නේ ඇදේට. ගොදුර වටේ යන්නේ. කියන්නේ සත්‍ය අවබෝධයට නෙමෙයි යන්නේ. වටේ යන්නේ. වරද්දගෙන ඉන්නේ. මේ ප්‍රඥාව කියන තට්ට අබ්ලික් වුණොත් ඒත් බෑ. මේ කරන සද්ධාව කියන තට්ට මේ වුණොත් ඒත් බෑ. මේ දෙක සමපාතවම තියෙන්න ඕනේ. කියන්නේ හරියටම තියෙන්න ඕනේ. එතකොට මේ දෙක වැඩෙනකොට අන්න වීරයයි සමාධියයි සතියයි මුල් කරලා මේ ඉන්ද්‍රියන් බල ගැන්වෙනකොට තමයි ඇත්තටම සාසනයේ තියෙන ගැඹුර අපිට හම්බ වෙන්නේ. අකුසලයේ සහ අකුසල මූලය, කුසලයේ සහ කුසල මූලය කියන අර්ථ විවරණය වෙන්න ගන්න. එතකොට ඒ හැඟීම තුළට එනකොට ඇත්තටම ත්‍රිලක්ෂණීය චතුරාර්ය සත්‍ය මේ හැම අර්ථයකින්, හැම වචනකින්ම කියන අර්ථය එතන යෙදෙනවා. එතකොට සීල සමාධි ප්‍රඥා මගේ පින්වතුන් හොඳට තෝරගන්න. මේ වැඩපිළිවෙල, මේ බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ මුල් කරගත්ත සීල සමාධි ප්‍රඥා මුල් කරගත්ත වූ ප්‍රතිපදාව තමයි ශාසනානුලෝමික බ්‍රහ්මචර්යාව. ඒ බ්‍රහ්මචර්යාව පහළ කර ගැනීම පිණිස යමෙක් අවංකව කැප වෙනවා නම්, ඒ කැප වෙන සෑම කෙනෙක්ම දිවි දෙවනි කරලා ඒ උදෙසා වෙහෙස මහන්සි විය යුතුයි. ඉතින් මේ අද මම මේ කියන අර්ථය වචනය වලට ගන්නේ නැතුව වචන වලට එහා ගිහිල්ලා හදවතින්ම මේ හැඟීම අල්ල ගන්න පුළුවන් තැනකට ඔබ එනවා නම් මේ වචනයට එහා ගියපු මහා හැඟීමක්, අදහසක් ශාසනය ගැන මතු කරගන්න පුළුවන් හැකියාවක් ලැබේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගුණය සහ නැණය සහ ගුණය කියන මේ සමස්ත වැඩපිළිවෙල තුලමයි ශාසන බ්‍රහ්මචර්යාව පූර්ණේ වෙන්නේ. ශාසන බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගන්න භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගන්න, ධර්මයෙන් පිළිසරණ කරගන්න, අර මහා සංඝරත්නයෙන් පිළිසරණ කරලා තෙරුවන් ගුණයට නැමෙන්න, ගුණයට නැමෙන කෙනාට නැණය අවබෝධ කරන්නත්, නැණය අවබෝධ කරන කෙනාට ගුණය සාක්ෂාත් කර ගැනීමත් කියන කාරණාව යෙදෙන එක නවත්තන්න කාටවත් හැකියාවක් නැහැ. මොකද මායාව පරාද කරන්න තියෙන එකම ක්‍රමය මෙච්චරයි. ක්ලේශ මාර, අபிසංකාර මාර, ස්කන්ධ මාර, දේවපුත්‍ර මාර, මච්චු මාර කියන සමස්ත මාර ධර්මතාවය අතික්‍රමණය කළා පිරිණිවි සැනසීමටම. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ නිවන් දැකලා රහත් වෙලා ඉන්න බලාගෙන ඉන්න කට්ටියක්ද කියලා. පිරිණිවීමෙන්ම නිවිලා යන්න අපිට තියෙන්නේ මෙච්චරයි. තෙරුවන් ගුණ ටික, සූවිසි ගුණ, සීල සමාධි ප්‍රඥා. ඒක නිසා ඒ අර්ථ, ඒ හැඟීම මේ වචන පද වලින් හිර වෙන්න එපා. මේ හැඟීම අර්ථය බැලෙන විදිහටම මේ කාරණාව විමසන්න. එසේ විමසමින් සෙමෙන්, සිහියෙන්, නිහඬව, කලබලයක් නැතුව හිමින් මේ කාරණාව අවබෝධ කරගෙන ඉස්සරහට යන්න. තව අපිට පුළුවන් විදිහට ධර්මානුශාසනාවලදී චුට්ට මේ කාරණා අපි තියෙන කාලානුරූපීව විග්‍රහ කරනවා. ඉතින් තව අහන්න, විමසන්න, ප්‍රශ්න කරන්න, ප්‍රතිපදාවේ තියෙන ස්වභාවය තේරුම් ගන්න මහන්සි වෙන්න.
අවංකවම සතර පෙර නිමිති දැනෙනවාද කියලා බලන්න තමන්ගේ හදවත පැත්තෙන්. දේවදූතයෝ ටික තමන්ට හම්බ වෙනවාද කියලා නිරන්තර බලන්න. තමන් ලෙඩ වෙන කෙනෙක් වයසට යන කෙනෙක් කියන හැඟීම බලන්න දැනෙනවාද කියන එක. කියව ඉන්න එක නෙමෙයි මම ලෙඩ වෙනවනේ මම මහලු වෙනවනේ ඒක කියවන එක නෙමෙයි තමන්ට දැනෙනවාද කියලා බලන්න. මේ මොහොතෙත් හුටස් ගාලා කඩාගෙන වැටෙන්න පුළුවන් මරණයටපත් වෙන්න පුළුවන් කියන එක දැනෙනවාද කියලා බලන්න තමන්ගේ පැත්තෙන්. එහෙම බලනකොට එන උනන්දුව හරියටම කරකවන්න සූවිසි ගුණ මුල් කරලා සත්‍ය අවබෝධය පිණිස. එහෙමයි චුට්ටි අපි මේකට පරිසරය හදා ගන්න ඕනේ. ඒ වැඩපිළිවෙල මේ ප්‍රතිපදාවේදී ඕගොල්ලෝ ඵල බලාපොරොත්තු වෙන්න එපා. සෝවාන් ඵලය සකදාගාම ඵල නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕනේ. බීජයට සාත්තුව කරන්න හරියට. බීජයට සාත්තුව කරන්න. ඒ බීජයට සාත්තුව කරගෙන සද්ධාව කියන බීජයට සාත්තුව කරනකොට සද්ධාව කියන තැන තියෙනවා බොහොම පැහැදිලිව යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම් ප්‍රතිපදාව ප්‍රමුඛ වෙන්නත් කල්යාණ මිත්‍රයා සහ සද්ධර්මයේ මුල් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි වීරය කියන ඉන්ද්‍රියට එනකොට අකුසල මූලයත් අකුසලයත් කුසල මූලයත් කුසලයක් කියන තැන හරියටම විවරණය වෙන්න ඕන. නූපන්න කුසල් නූපදවන්න උපන්න කුසල් ප්‍රහීන කරන්න නූපන් කුසල් උපදවා ගන්න උපන් කුසල් වැඩි දියුණු කරන්න. ඊළඟට සතිය කියනකොට සතර සතිපට්ඨාන භාවනාව ප්‍රමුඛ වෙනවා. සතර සමාධිය කියන තැනට ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ප්‍රමුඛ වෙන්න ගන්නවා. ඒ වගේම තමයි සම්මා ඒ වගේම ප්‍රඥාව කියන තැනට එනකොට දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං කියන අපිට තේරෙන දුකට එහා ගියපු බුදු කෙනෙක්ම පෙන්නන සංඛාර දුකයි කියන තැන ගැඹුරු මොකද්ද කියන එක විවරණය වෙන්නට ඕනේ. එතකොට සද්ධාවෙන්මයි ප්‍රඥාව හම්බෙන්නේ, ප්‍රඥාවෙන්මයි සද්ධාවේ ගැඹුර හම්බෙන්නේ. සද්ධාව ප්‍රඥාව පහළ කර ගැනීමේ සද්ධාවට අපි කියනවා අමූලිකා සද්ධාව. යමෙක්ට අමූලිකා සද්ධාව මුල් කරලා හරියටම ප්‍රඥාව පහළ වුණොත්, ඒ කියන්නේ සත්‍ය අවබෝධයටපත් වුණොත්, එතනින් එහාට ඒ සද්ධාව ආකාරෝදී සද්ධාවක්, අචල සද්ධාවක්, වෙච්ච ප්‍රසාදයක් බවට පත් වෙනවා. ඒ විදිහට ඒ වගේම තමයි සීලය පිහිටනවා, ආර්යකාන්ත සීලය. ඔය විදිහට නුවණසම වැඩි ගුණය තුලින් නුවණත්, ගුණය තුලින් නුවණත්, නුවණ තුලින් ගුණයත්, ගුණ නැණය කියන දෙකම එකට වැඩෙන ප්‍රතිපදාව තමයි තථාගත බුදු පියාණන් වහන්සේගේ ශාසන බ්‍රහ්ම චර්යාව විග්‍රහය. ඉතින් ඒ අර්ථ බලන්න, හැඟීම හොයන්න, ඔයාගෙන ඔබගේ ගමන හිමින් යන්න. කාටවත් කියන්න බෑනේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුලින් පෙන්වන්න පුළුවන් මඟ පෙන්වන එක විතරයි. ඊතර වීම හෝ නොවීම තම තමන්ගේ නැනපමණින් වෙන කාරණාවක්. ඉතින් සීල සමාධි ප්‍රඥා සම්බන්ධව අදහලා තිබිච්ච ප්‍රශ්නය ඇත්තටම සීලය සමාධිය ප්‍රඥාව සම්බන්ධව ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා. ඒ ප්‍රශ්නයට අදාළව තමයි අද ඇත්තටම මේ විග්‍රහය සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේක තමයි අපිට කතා කරන්න පුළුවන් න්‍යායාත්මක පැතිකඩ. ධර්ම විනය ප්‍රායෝගික වීම පිණිස ඔබට ටෙක්නිකල් යූසේජ් එක නැත්නම් න්‍යායාත්මක පැතිකඩ තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. න්‍යායක් විදිහට මේ කතා කරන එක කොච්චර ප්‍රායෝගිකව තම තමන්ගේ පැත්තෙන් තම තමන්ගේ පැත්තේ යෙදෙනවාද කියන එක තම තමන් හොයා ගන්න ඕනේ කාරණාවක්. ඒක සුබෝධ හාමුදුරුවන්ටවත් මේ බණ කියන කිසිම හාමුදුරුවකින්ටවත් කරලා දෙන්න බෑ. ඒක තම තමන් විසින් කරගන්න ඕනේ වැඩක්. ඒ නිසා තමයි ධර්මයේ සාන්දෘෂ්ටිකව දකින්න තමන්ගේ පැත්තෙන් වෙහෙස මහන්සියෙන් ඒ ගමන යනවා කියන තැනට තමන්ගේ උනන්දු උත්සාහය කැපවීම. ඉතින් ඒකට තෙරුවනම ඇසුරු කරන්න, භාග්‍යවතුන් වහන්සේගේ අවවාද ගුරුවරයා කරගන්න, ධර්මයේ විනය හදවතේ දරා ගන්න, බුදුරජාණන් වහන්සේ ශීර්ෂ මස්තකයෙන් ධර්මයේ හදවතින් දරාගෙන තමන්ගේ මුළු ජීවිතේම සංඝ ගුණය උදෙසා කැප කරගන්න. ඒ යන ගමනට අපි කියනවා ශ්‍රාවක පාරමිතා සම්පූර්ණ කරන වැඩපිළිවෙල කියලා. ඉතින් ඒ උදෙසා මේ කරපු ධර්ම දානමය පින්කමත් අද දවසේදී මේ විග්‍රහ කරපු විග්‍රහයත් මේ න්‍යායාත්මක කරුණු ඔස්සේ අද කරපු මේ විග්‍රහයත් මම හිතනවා යම් කිසි මට්ටමකින් ඔබට උපනිශ්‍රයක් වෙන්න ඇති කියලා. ඒ ආර්ථ ධර්ම හොඳට විමර්ශනය කරමින්, සාකච්ඡා කරමින්, තව තවත් ශ්‍රවණය කරමින්, විමසමින් තම තමන්ගේ නැනපහන් දල්වා ගැනීමට වෙහෙසෙන්න. ඒ උදෙසා මේ කලාව වූ ධර්ම දානමය පින්කමත් හැමදෙනාටම හේතු උපනිශ්‍රයක්ම වේවා. නිවන් සාක්ෂාත් කරමින් සසරින් එතර වීම පිණිසම හේතු වාසනා වේවා. උතුම් පිරිනිවීමෙන්ම නිවී සැනසීම පිණිසම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ඒකාලෝක කර ගැනීම පිණිසම හැමදෙනාටම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. තෙරුවන් සරණයි. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ
සසඟ සියල් බඹලොව වසන දෙවියනි උරඟ ගුරුළු යක්බෝ නර අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව් සතුනි සමග මෙපින් අනුමෝදං සමසිතිනි වාත දෙරනට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක්සෙන් වෙසන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන් යුත් හිත මිතුරුන් ඇති අහලුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකර පින් දෙමුනිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්ම දේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පින් දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛං විනස්සතු සබ්බ භයෝ විනස්සතු සබ්බ රෝග විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයං බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුවිසි අනන්ත වූ ගුණ බලයෙන් උතුම් සද්ධර්ම අවබෝධයම සැලසේවා නිවනින්ම නිවී සැනසේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දේශක්ඛයෝ නිබ්බානං